දුවේ පුතේ මූලික ගොඩනැගිලි තාක්ෂණ වේදේ පාඩමේ නිමහම් ක්‍රම නැමැති කොටසේ තුන්වන පරිච්ඡේදයත් එක්ක තමයි මේ ඔබ එකතු වෙලා සිටින්නේ. ඔබට මතක ඇති කලින් පරිච්ඡේදයේදී බිත්ති නිමහම් ක්‍රම ගැන සාකච්ඡා කරලා ඒ බිත්ති කපරාරුව පිළිබඳව අපි අධ්‍යයනය කළා. ඒ කපරාරුව සිදු කෙරෙන ආකාරය එහිදී දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ ක්‍රමවේද තාක්ෂණික ක්‍රමවේද පිළිබඳව අපි මේ කොටසේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමු. අපි මුලින් වෙනවා අභ්‍යන්තර කපරාරුවට. අභ්‍යන්තර කපරාරුව සඳහා අපි භාවිතා කරනවා කිව්වා සිමෙන්ති හුණු වැලි බදාමය. 1:1:5 හෝ 1:1:4 මිශ්‍රණ අනුපාතයට අදාළව. මේ තිබෙනවා 1:1:4 එහෙම නැත්නම් 1:1:5 සිමෙන්ති හුණු බැලිවත් බදාමය අපි යොදා ගන්නවා. ආසන වශයෙන් අභ්‍යන්තර කපරාරුවේ ඝනකම මිලිමීටර 12ක් පවත්වන බවත් අපි දන්නවා. ඒ වගේම බාහිර කපරාරුව එක්ස්ටර්නල් කපරාරුව එක්ස්ටර්නල් ප්ලාස්ටර් එක අපි භාවිතා කළ යුතුයි ආසන වශයෙන් මිලිමීටර 16ක ප්‍රමාණයක්. ඒ බවත් අපි මේ වෙද්දි අධ්‍යයනය කරලා තිබෙනවා. ඒ වගේම මේ කපරාරුව සුපිරි කපරාරුවක් කියලා විශේෂ කපරාරු වර්ගයක් තිබෙනවා. කොහොමද පුතේ? සුපිරි කපරාරුව. ඒ සුපිරි කපරාරුව කිරීම අවස්ථා 3ක් යටතේ සිදු කරනවා. සුපිරි කපරාරුව අවස්ථා කීයක් යටතේ සිදු කරනවද දරුවෝ? 3ක් යටතේ සිදු කරනවා. ඒ පළමු ලේපය, දෙවන ලේපය සහ තුන්වන ලේපය විදිහට ලේප කෝට්ස් 3ක් භාවිතා කරනවා. කෝට්ස් 3ක් භාවිතා කරනවා. පළමු ලේපය ෆස්ට් කෝට් එක ඝනකම මිලිමීටර 10ක් පවත්වනවා කියලා කියනවා. ඊළඟට භාවිතා කරන දෙවන ලේපය සෙකන්ඩ් කෝට් ඉපිලෙන ලේපය නමින් හඳුන්වනවා. එය භාවිතා කරනවා ඝනකම 6ක්. තෙවන ලේපය තර්ඩ් කෝට් එක සවිවීමේ ලේපය කියලා කියනවා. එයාගේ ඝනකම මිලිමීටර 3ක් කියලා කියනවා. දැන් මේ තුනම එකතු කරාම 10 ධන 6 ධන 3 මෙන්න මෙයාගේ සමාන වෙනවා කීයකටද? මිලිමීටර 19කට. අපි දැන් කතා කරත් සාමාන්‍ය කපරාරුවේ ඝනකම මිලිමීටර 12ක් වත් මේ කතා කරන සුපිරි කපරාරුව විශේෂිත කපරාරුව මිලිමීටර 19ක ඝනකමෙන් යුක්ත වෙනවා. ඇයි පුතේ පළමු ලේපය, දෙවන ලේපය සහ තෙවන ලේපය විදිහට මේ කෝට්ස් 3ක් මේ සුපිරි කපරාරුව සඳහා භාවිතා කරන්නේ? වර්තමානයේ වන විට ඒත් මෙහිදී ප්‍රකාශ කරනවා එහෙත් වර්තමානයේ කෙරෙන කපරාරුවේදී ඉහත දැක් වූ පළමු ලේපය සම්පූර්ණයෙන්ම මගහැර දෙවන ලේපය වූ ඉපිලෙන ලේපය වැඩි ඝනකමකින් නිමවා අවසන් ඝනකම 12 හෝ 16 දක්වා අඩු කෙරේ. වර්තමානයේ වෙන විට මෙන්න මේ ලේප තුනක් භාවිතා කරන්නේ නැහැ. උපරිම කපරාරුවේ භාවිතා කරන්නේ පළමු ලේපය මගහැර දෙවන ලේපය වැඩි ඝනකමකින් පවත්වා ගන්නවා. දෙවන ලේපය ඝනකමෙන් වැඩි කරලා අවසන් ලේපය පමණක් එහෙම නැත්නම් ඉපිලෙන ලේපයයි සවිවීමේ ලේපයයි පමණකින් අපේ මේ ඝනකම 12 සහ 16 පවත්වා ගන්නා මේ පළමු ලේපය බොහෝ අවස්ථාවල එහෙම නැත්නම් වර්තමානයේ භාවිතා කරන්නේ නැහැ. සුපිරි කපරාරුවක් කියලා හැඳින්වුවොත් මෙන්න මේ ඝනකම් සහිත මේ ලේයර්ස් වර්ග 3 පැහැදිලිව යොදන්න, එයාගේ ඝනකම් සටහන් කර තබා ගන්න, මතක තබා ගන්න. ඒතර ඔබ අහන්න පුළුවන් සර් කොහොමද එහෙමනම් අඩුම තරමේ ලේප දෙකක්වත් දාන්නේ? පළමු ලේපය, මුල් ලේපය ඒකවර බිත්තිය මත යොදලා ඊළඟ දෙවන ලේපය ෆිනිෂින් ලේපය එහෙම නැත්නම් සවිවීමේ ලේපය තර්ඩ් කෝට් එක වෙනත් ආකාරයකින් මේ මත ආලේප කරනවා. මේ තමයි සාමාන්‍යයෙන් සිදුවන්නේ. පළමු ලේපය බොහෝ අවස්ථාවල භාවිතා නොවන තරම් නොකරන තරම්. නමුත් සුපිරි කපරාරුවක් කරනවා නම් මේ පහත දැක්වෙන මේ ප්‍රධාන කාණ්ඩ තුනම නිවැරදි ආකාරයෙන් සිදු කළ යුතු බව හොඳින් මතක තබා ගන්න.
දැන් අපි ඊළඟට ගමන් කරනවා හොඳ කපරාරුවක් සතු විය යුතු ලක්ෂණ වලට. කුමක් සඳහාද? හොඳ කපරාරුවක දක්නට ලැබෙන ලක්ෂණ කෙරෙහි. මෘදු විය යුතුය. මේ කපරාරුව මෘදුයි. දැන් ඔබ අහන්න පුළුවන්ස බාහිර කපරාරුව ගත්තාම ගොරෝසුයි, අභ්‍යන්තර කපරාරුව ගත්තාම මෘදුයි කියලානේ. මේ අපි දැන් කතා කරන්නේ මොන කපරාරුව ගැනද? අභ්‍යන්තර කපරාරුව ගැන. එහෙනම් අභ්‍යන්තර කපරාරුවේ පෘෂ්ඨය මෘදු විය යුතුයි. මේ මෘදු පෘෂ්ඨය සහ ගොරෝසු පෘෂ්ඨය හදාගන්නේ කොහොමද? මම එය පැහැදිලි කරලා ඔබට ඊළඟ කොටසට ගමන් කරන්නම්. අපි මේ වගේ පෘෂ්ඨ දෙකක් ගත්තාම internal plaster external plaster මෙය මෘදුයි, මෙය ගොරෝසු පෘෂ්ඨයක් ලබා දෙනවා. සාමාන්‍ය කපරාරුව කරලා අවසන් වුණාම මේ පෘෂ්ඨයේ වැලි කැබලි එළියට මතුවේ තිබෙනවා. නමුත් ඉන්ටර්නල් ප්ලාස්ටර් එක මෙය මත ආලේප කරනවා, පුටි හෝ හුණු ආලේප කරනවා අවසන් ලේපය විදියට. කරලා මේ මේෂන් හැන්දේ මේ හොඳට මැද්දාම සුමට පෘෂ්ඨයක් ලැබෙනවා. කපරාරුවක් අනිවාර්යෙන් කපරාරු අභ්‍යන්තර පෘෂ්ඨය සුද මදින්න ඕනේ. මේ සුද මැදීම සඳහා භාවිතා කරනවා හුණු හෝ පුටි. මෙන්න ඔය වර්ග දෙක භාවිතා කරනවා. ඒ මගින් සුමට නිමාවක් ලැබෙනවා. නමුත් එක්ස්ටර්නල් ප්ලාස්ටරේ මේ බිත්තියේ ගොරෝසු මෙන්න මේ හැඩය පවත්වා ගන්නේ කෙසේද? මෙන්න මේ සඳහා භාෂණය භාවිතා කරනවා දුවේ පුතේ. මනිස් ලෑල්ල හා ලණුකොස්ස. මේ ලණුකොස්ස ජලයෙන් තෙත් කළා බිත්තියට ජලය එහිනවා. තෙත ගතිය ඇති වෙන. ඊළඟට මේ මනිස් ලෑල්ලෙන් අරන් මේ හොඳට මේ බිත්තිය පිරිමදිද්දී මේ මතු පිට තිබෙන්නා වූ සිමෙන්ති දියර ස්වභාව ජල ස්වභාව මේකෙන් ඉවත් වෙලා වැලි කැට ගල් කැට පෑදෙන්න ගන්නවා. මෙන්න මේ ස්වභාවය සමග බාහිර පෘෂ්ඨයට ගොරෝසු මතු පිටක් ලැබෙනවා. ඒ වගේම වර්තමානයේ තිබෙනවා සමහර තීන්ත ද්‍රව්‍ය ආලේප කරලා ඒ තීන්ත ද්‍රව්‍ය මත රෝලර් එක එහාට මෙහාට ගෙන යාමේදී ඒ රෝලර් එකේ තිබෙන ගැටිති ගොරෝසු ස්වභාවයත් බාහිර පෘෂ්ඨයට ලැබීමේ ක්‍රමයක් තිබෙනවා. ඔනවදී කිසියම් ක්‍රමවේදයකට එක්ස්ටර්නල් ප්ලාස්ටර් එහෙම නැත්නම් බාහිර කපරාරු පෘෂ්ඨය ගොරෝසුවටත් අභ්‍යන්තර කපරාරු පෘෂ්ඨය සුමටවත් තබා ගැනීමට අනිවාර්යෙන් වග බලා ගන්න ඕන මේ කපරාරු කිරීමේ ක්‍රියාවලියේදී. ඔබට මේ පැහැදිලි ඇති. දැන් අපි නැවතත් බලනවා හොඳ කපරාරුවක තිබෙන්න ඕන ලක්ෂණ. මේ අපි අභ්‍යන්තර කපරාරුවේ ඉන්නේ. එහිදී පළමුවෙන්ම කියනවා මෘදු විය යුතුය. කිසිදු ආගන්තුක ද්‍රව්‍යයක් අවශෝෂණය කර නොගත යුතුය. ආගන්තුක ද්‍රව්‍ය මේ කපරාරු පෘෂ්ඨයට අවශෝෂණය වෙන්න බෑ. ඒ ලැබුණත් කුණු දූවිලි පවා අපිට ලේසියෙන් සෝදා පිරිසුදු කර ගැනීමේ හැකියාව පවතින්න ඕනේ. ඒ වගේම ගින්නට රසායන ද්‍රව්‍ය වලට උෂ්ණත්ව වෙනස් වීම වලට මේ ගිනි වදුර වලට රසායන ද්‍රව්‍ය වලට උෂ්ණත්ව වෙනස් වීම වලට ඔරොත්තු දීමේ හැකියාවත් මේ සතුව පවතින්න ඕනේ. උෂ්ණත්ව වෙනස් වීම වලදී කපරාරු පෘෂ්ඨ බොහෝ අවස්ථාවලදී පුපුරන්න පුළුවන්. එහෙම පුපුරන්න බෑ. ගින්නට රසායන ද්‍රව්‍ය වලට හොඳින් ඔරොත්තු දීමේ හැකියාවක් තිබෙන්න ඕනේ. ඒ වගේම ශබ්ද තරංග තාපය හොඳින් අවශෝෂණය කර ගැනීම සහ දරා ගැනීමේ හැකියාවත් මේ කපරාරු පෘෂ්ඨ වලට පවතින්න ඕනේ. ඒ නිසා තමයි සමහර ගොඩනැගිලි ඇතුළු වල බිත්තියේ තිබෙන ගොඩනැගිල්ලක අපි කතා කරනකොට දෝංකාර හෙන්න පුළුවන්. ඒ ශබ්ද අවශෝෂණය වෙලා හිතා මනා හිතකර ජීවත් වීමට සුදුසු වටපිටාවක් මෙන්න මේ කපරාරුව මගින් ඇතිවිය යුතු බව තමයි මේ කොටසේදී අපි පැහැදිලි කරන්නේ.
අපි ඊළඟට එනවා දුවේ පුතේ කපරාරු කිරීමේ ක්‍රමවේදයට. කොහොමද මේ කපරාරුව සිදු කරන්නේ කියන ක්‍රමවේදයට. ඔබ සපයා තිබෙන නිබන්ධනය ගෙන ඒ නිබන්ධනයේ සපයා ඇති හිඩසේ මා මේ අඳින රූප සටහන් ඉතා පැහැදිලිව ඇඳගන්න ඔබ යුතුයකමක් ලෙස සලකන්න. අවශ්‍ය ඝනකමට බිත්තියේ සිට ඉහළට පහළට ලඹ කොට කැට තබා ගැනීම යුතු අතර ඒ පරතර තීරණය වන්නේ මට්ටම් ලීයේ දිගට අනුකූලවය. දැන් ඔබ මේ වෙනකොට දන්නවා ලඹ කැටය කියන්නේ කුමක්ද? මට්ටම් ලීය කියන්නේ මොකක්ද? මේ මට්ටම් ලීය ලඹ කැටය භාවිතා කරමින් කුමක්ද කළ යුතු කාර්ය? මෙන්න මේවා හොඳින් තේරුම් ගත යුතුයි. අපි දැන් මුලින්ම කැට තියනවා. මේ කැට තිබෙනකොට මේ සිදු කරන්න ඕන කාර්ය කොහොමද වෙන්නේ කියලා මම ඔබට පැහැදිලි කරන්නම්. අපි හිතමු මේ තමයි ඔබට ලැබෙන කපරාරු කිරීමට අවශ්‍ය පෘෂ්ඨය. කපරාරු කිරීමට අවශ්‍ය පෘෂ්ඨය මේක ආකාරයෙන් තිබෙනවා. බිත්ති පෘෂ්ඨය. මේ බිත්ති පෘෂ්ඨයේ ඉදිරි පෙනුමක් අපි ඒකට කියනවා ෆ්‍රන්ට් view එකක්. මේ ආකාරයෙන් දැක්වෙනවා. ඊළඟට සෙක්ෂන් view එකක් හරස් කැපුමක් මම මේ ආකාරයෙන් අදිනවා. මෙන්න බිත්ති පෘෂ්ඨය. ගඩොල් බැම්ම මම මේ ආකාරයෙන් නිර්මාණය කරලා තියෙනවා. මෙන්න මේ විදිහට ගඩොල් බැම්ම නිර්මාණය කරලා තියෙනවා. මුලින්ම ඔබ සිදු කළ යුත්තේ මම කළු පාට පෑනින් දක්වනවා. මේ බිත්තිය ඉහළ ආසන්න වශයෙන් මෙන්න මේ වගේ මිලිමීටර 12 වගේ ඝනකමකට කැටයක් තබා ගන්නවා. මේ කැටය කියන්නේ සිමෙන්ති බදාම වලින් හදාගන්න කොටසක්. එතකොට මේ කැටයේ ඝනකම ආසන්න වශයෙන් මිලිමීටර 12ක් වගේ ප්‍රමාණයක් පවත්වා ගත යුතුයි. එයාගේ මතු පිට පෘෂ්ඨය පිගන් කැබලි, පෝස්ලින් කැබලි වගේ කුඩා කැබැල්ලක් මෙන්න මෙයාගේ මුලට යොදලා මේ පෘෂ්ඨයේ ඝනකම නිවැරදිව පවත්වා ගන්නවා. මතු පිට පවත්වා ගන්නවා. පෝස්ලින් පිගන් කැටයක් ඔය වගේ කැටයක් හරියට තිබ්බහම මෙයාගේ මතු පිට නිවැරදිව පවත්වා ගන්න පුළුවන්. මේෂන් එකක් දීලා මෙයාගේ මතු පිට ලස්සනට සම මට්ටම් කරලා ආසන්න වශයෙන් කැටයේ ඝනකම මිලිමීටර 12 බවට පත් කර ගන්නවා. දැන් මෙන්න මේ ස්ථානයට තමයි දුවේ පුතේ ලඹ කැටය නැත්නම් ලඹය යොමු කරන්නේ. මේ ලඹය යොමු කරන ආකාරය මා ඔබට රතු පහට පෑයෙන් පෙන්නනවා. අපි කියනවා මේකට ලඹය සහ මැකිලිය. මේ ලඹයේ තිබෙන ඍජු කෝණාශ්‍රාකාර කොටස මේ ස්ථානයට දානවා. මේ නූල නිදහසේ පාවෙන්න දීලා මෙන්න මෙයාගේ කෙළවර මේ තිබෙන වෘත්තාකාර කොටස ලඹ කොටස එල්ලෙන්න සලස්සනවා. එල්ලෙන්න සලස්සලා නොසල්මනේ නිදහසේ තියෙන අවස්ථාවේදී මේ ලඹයත් එක්ක සමපාත වන දුර ප්‍රමාණයට අදාළව මෙන්න මේ ස්ථානයේ කැටයක් ස්ථානගත කළ යුතුයි. ඔන්න ලඹ කරලා කැටයක් ගන්නවා. එතකොට ඔබ කිසිසේත්ම බලාපොරොත්තු වෙන්න එපා මේ තිබෙන මිලිමීටර 12 ප්‍රමාණය මෙතනක් තියෙයි කියලා. තියෙන්නේ 12ට වඩා විශාල වශයෙන් වැඩි වෙන්න පුළුවන්, 12ට වඩා අඩු වෙන්න පුළුවන්. මේ බිත්ති 100%ක් සිරස් නොවීමෙන්. මේ බිත්ති 100%ක් සිරස් නොවීමෙන්. මෙන්න මේ හේතුව නිසා තමයි මේ අපි කැට තබලා මේ බිත්ති පෘෂ්ඨ එක හා සමානව පවත්වා ගන්නේ. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? මේ ආකාරයට කැටේ තිබ්බා. මෙන්න කැටේ අපි මේ පෝස්ලෙන් කැබැල්ල පිගන් ගඩොල් කැබැල්ල මේ ස්ථානයේ තබනවා. මේ ආකාරයට මේ විදිහට මේ වම් පැස්ස කෙළවරේ දකුණු පැත්ත කෙළවරේත් මෙන්න මේ ආකාරයෙන් තබන්න ඕනේ කැට 4ක්. ඔකට අපි කියනවා ප්‍රධාන කැට. මෙයාට කියන නම මොකද්ද පුතේ? ප්‍රධාන කැට. ප්‍රධාන කැට. ඔබට සපයා ඇති හිදැස්සේ මේ පින්තූරය අනිවාර්යෙන් ඇඳගත යුතුයි.
ඔන්න ප්‍රධාන කැට තිබ්බා. දැන් ඊළඟට සිදු කළ යුතු කාර්යභාරය මම මේ සඳහන් කරන ඒවා නිබන්ධනයේ print වී නැහැ. ඒ නිසා අවශ්‍ය කරුණු තිබෙනවා නම් ඔබට ඉතා පැහැදිලිව සපයා තියෙන ඉඩ ප්‍රමාණය ලියා ගැනීමට හැකියාව තිබෙනවා. සපයා තිබෙන ඉඩ ප්‍රමාණය පැහැදිලිව ලියා ගැනීමේ හැකියාව තිබෙනවා. ඊට පස්සේ අපි කරනවා මේ කැට යාවෙන්න දික් නූලක් දාලා හොඳට අදිනවා. ඇදලා සෑම තැනකින්ම ටේප් එක තිය බලනවා. ටේප් එකේ සිට මේ ගඩොල් පෘෂ්ඨයට බිත්ති පෘෂ්ඨයට උස ප්‍රමාණය කොච්චරද? දැන් මේ ප්‍රමාණය තමයි පවත්වන්නේ මොකද? කපරාරුවේ ඝනකම. මේ ප්‍රමාණය මිලිමීටර 12ට වඩා ගොඩාක් වැඩි වෙන්න පුළුවන්. මිලිමීටර 12ට වඩා අඩු වෙන්න පුළුවන්. ඇවරේජ් සාමාන්‍ය. සමහර විට මේ මැද හරියේදී මිලිමීටර 20 25 ප්‍රමාණය යනවනම් මේ පල්ලහ කොටස වැඩිපුර පිරෙන්න ඕනේ. එවැනි අවස්ථාවක ඔබ කළ යුත්තේ මේ උඩ කැට දෙක තවදුරටත් පොඩ්ඩක් අඩු කරන එක. මිලිමීටර 8 වගේ විතර පවත්වනවා. එතකොට පහළ ප්‍රමාණයත් මිලිමීටර 20 තියෙන එක ආසන වශයෙන් 16ට වගේ එනවා. අපි මේ නූල් දාලා පරීක්ෂා කරාම යට හරියේ මිලිමීටර 6යි 4යි 5යි 8යි වගේ අඩු ප්‍රමාණයක් තමයි පිරෙන්නේ. ඒ නිසා මිලිමීටර 12 අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න උඩ කැට දෙකේ ප්‍රමාණය චුට්ටක් වැඩි කරනවා 12 සිට 16 17 18 වගේ දක්වා. ඇයි අපි මෙහෙම කරන්නේ? ආසන්න වශයෙන් අනුමාන වශයෙන් මේ නූල් දාලා එහාට දාලා මේ අතර දාලා හරස් අතර දාලා පරීක්ෂා කරනවා ඇවරේජ් thickness එකක් මධ්‍යන ඝනකමක් මෙයට පවත්වන්න. මෙය කොහොමද කරන්න කියන කාරණාව ලිඛිතව න්‍යායාත්මක ප්‍රකාශ කරන්න අමාරුයි. මේ තියෙන තනිකරම මෙය කැටතබන පුද්ගලයාගේ දක්ෂතාවය. කැටතබන පුද්ගලයාගේ හැකියාව, ස්කිල් එක අත්දැකීම. එසේ නිවැරදිව පවත්වා ගත්තොත් තමයි ඇවරේජ්ලි මධ්‍යන වශයෙන් මධ්‍යස්ථ වශයෙන් මිලිමීටර 12 ඝනකම සහිත කපරාරුවක් බිත්ති පෘෂ්ඨය පුරා පවත්වා ගත හැකියි. එසේ නොවුනහොත් වැඩිපුර බදාම යෙදීමෙන් එය කොන්ත්‍රාත්කරුට හෝ ගෙදර හිමියාට නිවස අයිතිකාරයාට වැඩිපුර බදාම ප්‍රමාණයක් යනවා. එය කොස්ට් එක වැඩි. ආර්ථික වශයෙන් අවාසිදායකයි. එය මගහරවා ගන්නත් ඕනේ. ඒ වගේම මේ කපරාරුවේ ඝනකම වැඩිවීමේදී කපරාරුව බොල්වීම, කපරාරුව දුර්වල වීමේ සම්භාවිතාවත් වැඩි. එයාගේ අනිත් පැත්ත. ඒ කියන්නේ මේ කපරාරුවේ thickness එක අඩු වුණොත් ගොඩාක් තැන්වල minimum thickness එක අවම මිනුම් පවත්වා ගැනීමට හැකියාව නොලැබීමෙන් ඒත් කපරාරුව දුර්වල වෙන්න, කපරාරු පෘෂ්ඨ ඉරිතලන්න මේ සිදු වෙන්න පුළුවන්. ඒ නිසා දරුවෝ ඉංජිනේරු ඉදිකිරීම් වලදී දැන් ඉංජිනේරු ඉදිකිරීමක් විශාල ඉදිකිරීමකදී ඉංජිනේරුවරයන් ටෙක්නිකල් ඔෆිසර්ස්ලා තාක්ෂණ නිලධාරීන් සිටිනවා. ඒ නිසා බාසුන්නවරයා ප්‍රධාන කොන්ත්‍රාත්කරුවා බිත්ති කපරාරුවකට කලින් මෙන්න මේ වගේ ප්‍රධාන කැට ස්ථානගත කරලා ඒ ස්ථානගත කරලා අතරමැදි කැටත් ස්ථානගත කරනවා. කළා ඉංජිනේරුවරයාට හෝ තාක්ෂණ නිලධාරියාට මේ හරහා නූල් ඇදලා ටේපය දාලා ඇවරේජ් පරීක්ෂා කරලා පෙන්වන්න ඕනේ මේ කපරාරුවේ ඝනකම. මේ අවස්ථාවේදී තාක්ෂණ නිලධාරියා හෝ ඉංජිනේරුවරයා ඔහුට අවසරය දෙනවා නිවැරදි මේ කරන්න. ඒතර එයාට පුළුවන් ඉංජිනේරුවරයාටත් පුළුවන් තාක්ෂණ නිලධාරියාටත් පුළුවන් මෙයට සාධාරණයක් සිදු වෙන කැටවල ඝනකම පොඩ්ඩක් එහාට මෙහාට අඩු වැඩි කරන්න. එයත් අත්දැකීම. ඉංජිනේරු දැනුම, ශිල්පීය දැනුම. දැන් ඔබට මා කියන කාරණාව ඊට පැහැදිලිව තේරෙනවා ඇති කියලා විශ්වාස කරනවා. දැන් මේ ප්‍රධාන කැට තියාගෙන විතරක් බෑ. අපි තවත් අතරමැදි කැට තබා ගන්නවා. මේ අතරමැදි කැට තබා ගන්න ආකාරය මා ඔබට වෙනත් පහට පැහැයකින් පෙන්වන්නම්. මෙන්න මේ දෙක අතරට නූල ඇදලා ඒ නූලට සම මට්ටම් වන ආකාරයට මේ විදිහේ කැටයක් තබා ගන්නවා. මේ හරහා නූල ඇදලා මෙහෙම කැටයක් තබා ගන්නවා. මෙන්න මෙහෙම කැට ඔය විදිහේ කැට තබා ගන්නවා. මෙන්න මේ කැට අතර පරතරය තිරස් පරතරය මට්ටල්ලියේ දිග ප්‍රමාණයට සමාන වෙන්න ඕන. මට්ටල්ලියක දිග ප්‍රමාණයට අඩු වෙන්න ඕන. තමයි සම්පූර්ණ මට්ටල්ලියකින් මේ කොටසක් පුරවා ගත හැකි වන්නේ.
මෙන්න මේ කැටවලට අපි කියනවා අතරමැදි කැට. මොනවද පුතේ කියන්නේ? අතරමැදි කැට. ඔන්න තබා ගන්නවා. ප්‍රධාන කැටවලට අමතරව අතරමැදි කැට තබා ගත්තා. ඔන්න පළමු ක්‍රමය, පළමු පියවර තමයි මේ කැට තබා ගන්න එක. මෙහිදී කියනවා අවශ්‍ය ඝනකමට බිත්තියේ ඉහළ සිට පහළට ලබකොට කැට තබා ගැනීම. කැට තබාගත යුතු පරතර තීරණය වන්නේ මට්ටල්ලියේ දිගට අනුකූලවය. කැට තබාගත යුතු පරතර තීරණය වන්නේ මට්ටල්ලියේ දිගට අනුකූලවය. දැන් අපි ඊළඟ පියවර කෙරෙහි අවධානය යොමු කරනවා කැට එකිනෙක යාකොට මට්ටල්ලියෙන් සුමට පෘෂ්ඨ කිරීම. දැන් මෙහිදී ඉන්පසුව ඊළඟ පියවරේදී අපි සිදු කරනවා තෝරා ගන්නවා මේ වගේ තනි ප්‍රදේශයක්. කැට 4කට මායිම් වන ප්‍රදේශයක්. කැට 4කට මායිම් වන ප්‍රදේශයක්. මෙන්න මේ බිත්තියේ මේ ආකාරයට මේ දෙවන රූප සටහනත් ඔබ ඇඳගත යුතුයි. මේ කැට 4කට මායිම් වන ප්‍රදේශය මේ තියෙන්නේ. කැට 4කට මායිම් වන ප්‍රදේශයේ මේ කැට 4 තෝරාගෙන මේ කැට 4 සිරස් කැට දෙක යා කරන ප්‍රදේශය හරහා මෙන්න මේ ආකාරයට බදාම යොදනවා. මේ ආකාරයට බදාම යොදලා මට්ටල්ලිය මෙන්න මේ අතට අරගෙන මට්ටල්ලියෙන් මේක සම මට්ටම් කැපීම සිදු කරනවා පාලමක් වගේ. මේ දෙක හරහා මෙයාගේ මට්ටමයි මෙයාගේ මට්ටමයි තියෙන කුඩා අඩි භාගික විතර ප්‍රමාණයේ ඔය දෙක යාවෙන්න කුඩා පාලමක් වැනි දෙයක් යොදනවා. අපි මේකට කියනවා මාල යෙදීම. මාල යෙදීම. ඔන්න මාල යොදුවා. මොකද්ද මේකට කියන්නේ පුතේ? මාල යෙදීම. මාල යෙදීම. ඉන්පසු මේෂන් හැන්ද අරගෙන මේ සෑම ප්‍රදේශයක් වටාම මේ අභ්‍යන්තර ප්‍රදේශයක් වටාම වැඩිපුර ටිකක් තියෙන විදිහට බදාම පුරවනවා. මේෂන් හැන්ද ගත්තා ගහලා ඇලෙවුවා. මේෂන් හැන්දෙන් ගත්ත බදාම ගහලා මෙහෙම කරලා අලවලා තියෙනවා. ඊට පස්සේ වැඩිපුර ප්‍රමාණයක් මේ මැද ප්‍රදේශයේ අලවලා තරමක් වේලුණාට පස්සේ මට්ටල්ලි අරගෙන මේ කොටස් දෙක යා වෙන විදිහට පහළට ටික ටික කපනවා. මෙන්න මේ කපන ක්‍රියාවලට අපි කියනවා මාල කැපීම. මාල කැපීම. එහෙම නැත්නම් මට්ටම් කැපීම. මට්ටම් කැපීම. මේකට අපි කියනවා මාල පිරවීම. මාල යෙදීම, මාල පිරවීම. මාල පිරවීම. ඔන්න ඔය ලස්සන වචන මතක තියාගන්න ඈ. මාල යෙදීම, මාල පිරවීම, මාල කැපීම, මට්ටම් කැපීම. ඔන්න ඔය වචන භාවිතා කරනවා මේ කපරාරු කිරීමේ ක්‍රියාවලියේදී. මේ ආකාරයට මට්ටම් කපලා ඉවරුනහම මේ පෘෂ්ඨය 100%ක් නිවැරදි වෙන්නේ නැහැ. තැන් වල කඩතුළු තියෙන්න පුළුවන්. නැවතත් මේෂන් හැන්ද අරගෙන අඩුපාඩු තියෙන තැන් නැවත වතාවක් පුරවලා නැවතත් මට්ටල්ලියෙන් මෙන්න මේ විදිහට පුරවා ගැනීම සිදු කරනවා. ඉන්පසු මේ ආකාරයටම මේ පියවර අනුගමනය කරමින් මේ මාල් 4කට යටත් වෙන කොටසෙන් කොටස පුරවා ගැනීමෙන් සම්පූර්ණ බිත්ති පෘෂ්ඨයම අපිට බදාමින් පුරවා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ බදාමින් සම්පූර්ණ පෘෂ්ඨයම පුරවා අවසන් වුණාට පස්සේ තමයි ඒ බිත්ති පෘෂ්ඨයේ අපි හුණු හෝ පුටි යොදා වැඩ අවසන් කරන්නේ. ඔන්න බිත්ති පෘෂ්ඨය කෙනෙක් යාකොට මට්ටම් කැපීම සිදු කරා. මේ මාල අවසානයේට පුරවා ගත්තට පස්සේ මෙන්න මෙතන කැටයක් තිබෙන බව මතක තියාගන්න. මෙතන කැටයක් තිබෙන බව මතක තියාගන්න. මේ ස්ථානයේ කැටයක් තිබෙනවා, මේ ස්ථානයේ කැටයක් තිබෙනවා. මෙන්න මේ හරහා තමයි මාලය දාන්නේ. මේ හරහා තමයි මාලය දාන්නේ. දාලා පුරවලා මේ මාල දෙක හරහා තමයි ඉහළට පහළට මට්ටම් කැපීම සිදු කරන්නේ. ඊළඟට මාල වලින් ආවරණය කරන චතුරස්‍රාකාර කොටස් බදාම වලින් පුරවා මට්ටම් කැපීම අඩුතැන් පුරවා නැවත මට්ටම් ලියෙන් කැපීම සිදු කළ යුතුයි. අඩුතැන් පුරව මට්ටම් ලියෙන් කැපීම සිදු කළ යුතුයි කියලා
මෙන්න මේ කොටසේදී සඳහන් කරනවා. එහිදී ගුණාත්මක බවින් මතු පිට පෘෂ්ඨය ඊටාම මට්ටම් වෙන්න, ලෙවල් වෙන්න මතක තබා ගත යුතුය. භාස්වරයාගේ අත්දැකීම මත තීරණය වෙනවා. ඉන් පසුව තමයි දුවේ පුතේ මේ මත අපි සාකච්ඡා කර විදිහට මේ මතු පිට පෘෂ්ඨය සුමට කරන්නේ. දැන් අපි කිව්ව මතු පිට පෘෂ්ඨය සුමට කිරීම සඳහා බොහෝ අවස්ථාවල මනිස් ලෑල්ල භාවිතා කරනවා. මනිස් ලෑල්ල භාවිතා කරමින් ලනු කොස්ස භාවිතා කරමින් මේ ලනු කොස්සෙන් මෙයාට තෙතමනය ඉහහිය මේ මනිස් ලෑල්ලෙන් මේ පෘෂ්ඨයේ කඩතොළු තියෙන තැන් වසා දමලා සම පෘෂ්ඨයක් බවට පත් කරගත යුතුයි. සම පෘෂ්ඨයක් බවට පත් කරගත යුතුයි. ඒ සඳහා තමයි අපිට මේ රූප සටහනෙන් මේ ක්‍රියාව ඊටාම පැහැදිලිව ඔබට දෘශ්‍ය වන්නේ. දැන් මේ අභ්‍යන්තර පෘෂ්ඨයක් වුවහොත් මේ බාහිර පෘෂ්ඨයක් වුවහොත් එය අවසාන නිමැදුම කරන්නේ කෙසේද කියන කාරණාවත් මා මේ ස්ථානයේදීම පැහැදිලි කරලා දෙන්නම්. මේ අභ්‍යන්තර පෘෂ්ඨයක් වුවහොත් මේ අභ්‍යන්තර පෘෂ්ඨය සුමට නිමාවක් පත් කර ගන්න ඕනේ. මේ සුමට නිමාවක් පත් කර ගැනීම සඳහා දියගැසූ හුණු හෝ පුටි භාවිතා කරන්න පුළුවන්. කොහොමද දියගැසූ හුණු භාවිතා කරන්නේ? කැල්සියම් ඔක්සයිඩ් වලට ජලය එකතු කරාම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දියගැසූ හුණු. ඒ දියගැසූ හුණු මේ විදිහටම මනිස් හැන්ද හෝ පුටි හැන්ද භාවිතා කරමින් මේ ප්‍රදේශයේ සමාන ඝනකමක් සහිතව හොඳින් එරලා මට්ටම් කරනවා. එහෙම නැත්නම් අපිට කෙලිම පුටි බාල්දි තිබෙනවා. පුටි කියන හඳුන්වන සුදු පාට ද්‍රව්‍ය විශේෂය. මේ විශේෂය මේ බැම්ම පුරා ඒකාකාරව හොඳට යොදන්න පුළුවන්. හොඳට මට්ටම් කරනවා. මට්ටම් කරලා මතක තබා ගන්න හොඳින් වේරුණාට පස්සේ අනිවාර්යෙන් ඒ කපරාරු පෘෂ්ඨ වැලි කඩදාසි භාවිතා කරමින් හොඳට සම මට්ටම් වෙනකන් නැවත කපනවා. ඔබලා දැකලා ඇති ඒ පෘෂ්ඨ කපන මිනිස්සු සුදු පාට සුදු පැහැයෙන් දිස්සනවා. එයි මේ ඩස්ට් එක හැම තැනම යදෙනවා. ඒ නිසා ඊටාම් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට මූණ ඇස් ආවරණය කරගෙන තමයි මේ මට්ටම් කැපීම මේ වැලි කඩදාසි වලින් කැපීම සිදු කරන්නේ. මේ වගේ පොඩි පොඩි කඩතොළු තියෙන්න පුළුවන්. මේ සුද මැන්දට පස්සේ ඒ කඩතොළු සියල්ලම අයින් වෙන විදිහට කපලා පිරිසිදු සිරිති කටකින් පිහ දාලා එහෙම නැත්නම් බිත්ති හොදලා අපි ගන්නවා. හොදලා වේලුණාට පස්සේ තමයි අපි ඒ මත තීන්ත ආලේප කිරීමේ ක්‍රියාවලිය සිදු කළ යුත්තේ. ඒ මත තීන්ත ආලේප කිරීමේ ක්‍රියාවලිය සිදු කළ යුත්තේ. එතකොට මේ අපිට මේ බිත්ති පෘෂ්ඨය දිහා මෙහෙම කෙලින් බැලුවාම අත් වශයෙන් මේ බිත්තියේ කඩතුළු කිසිවක් අපට නිරීක්ෂණය කරගන්න ලැබෙන්නේ නැහැ. මේ කඩතුළු තිබෙනවාද? මේ පෘෂ්ඨය සම මට්ටම්ද? මේ කපරාරු පෘෂ්ඨය මේසන් බාසුන්වරයා විසින් ඊටාම ලස්සනට මේ කාර්ය කරලාද කියලා බලා ගන්න තියෙන එකම එක ක්‍රමවේදයක්. ඒ තමයි කාමරේ අඳුරු කරලා රාත්‍රී කාලේ හෝ දහවල් කාලේ මේ කාමරේ අඳුරු කරලා අපේ මේ කපරාරු කරලාද පෘෂ්ඨයේ පහළින් මෙන්න මේ ආකාරයට ෆ්ලෑෂ් ලයිට් එකක් විහිදෙන්න අල්ලන්න පුළුවන්. මේ විහිදෙන ෆ්ලෑෂ් ලයිට් එක ඇල්ලුවාම මේ පෘෂ්ඨයේ තිබෙන කඩතොළු සියල්ලම නිරීක්ෂණය කරන්න පුළුවන්. ඔබටත් මේ පරීක්ෂණය කරන්න පුළුවන්. දැන් ඔබ බලන්න ඔබේ බිත්තියක් ගන්න. ඔබේ බිත්තිය බැලූ බැල්මට ඊටා සම මට්ටම් පෘෂ්ඨයක්සේ සැලකෙනවා පේනවා. ඔබ කාමරේ සම්පූර්ණයෙන්ම ලයිට් ඕෆ් කරලා මේ කාමරේ බිත්තිය යටින් තරමක හොඳට විහිදෙන ආලෝකයේ විහිදෙන ෆ්ලෑෂ් ලයිට් එකක් අල්ලලා බලන්න. විශාල ආලෝක ධාරාවක් අල්ලලා බලන්න. කොපමණ කඩතොළු ප්‍රමාණයක් තිබේද කියලා හොයාගන්න පුළුවන්. මේ දක්ෂ භාස්වරයා මේෂන්වරයා මේ කාර්ය කරොත් මේ කඩතොළු ප්‍රමාණය ඇතිවන්නේ නැහැ. අවම වෙනවා. ඒ නිසා ඉංජිනේරුවන් තාක්ෂණ නිලධාරීන් අවසාන වශයෙන් මේ බිත්තියට ඕකේ එක ලබා දෙන්නේ. මේ බිත්තියට ඇප්‍රූව් එක අනුමැතිය ලබා දෙන්නේ මෙන්න මේ විදිහේ පරීක්ෂාවක් කිරීමෙන්. එහෙම පරීක්ෂාව ෆේල් වුණොත් පරීක්ෂාව අසාර්ථක වුණොත් නැවත අඩුපාඩු තියෙන තැන් නැවතත් කපරාරු සිදුකට පෘෂ්ඨය සමමට්ටම් කර තමයි බාර දිය යුත්තේ. මෙන්න මේ වගේ තාක්ෂණික ක්‍රමවේදත් අපි පාඩම හරහා ඔබට ලබා දීම සිදු කරනවා. ඒ වගේම මේ පෘෂ්ඨය අපි හිතමු බාහිර පෘෂ්ඨයක් නම් අපි කරන්න තියෙන කාරණාව මේ පෘෂ්ඨය මතු පිට මනිස් ලෑලරම් පුළුවන් තරම් මැද ගොරෝසු බව ඇති කිරීම හෝ පුටි ආලේප කරමින් ඒ පුටි මගින් මෙයාගේ මතු පිට ගොරෝසු මට්ටම ඇති කරන්න වග බලා ගන්න ඕනේ.
මොකද අපි කතා කරා අභ්‍යන්තර පෘෂ්ඨය සුමටව ගන්නවා, බාහිර පෘෂ්ඨය ගොරෝසුව නිර්මාණය කර ගන්නවා කියන කාරණාව ඔබට මතක ඇති. දැන් ඊළඟට පුතේ ඔන්න කපරාරු කිරීම සඳහා අවශ්‍ය උපකරණ ආයුධ. අපි මේවා පිළිබඳව මේ ගොඩනැගිලි තාක්ෂණ වේදයේ පාඩමේ මුල් හරියේ මුල් කොටස් වල සාකච්ඡා කරලා තිබෙනවා. ඔබට මතක ඇති මේ උපකරණ ආයුධ මේ ආකාරයෙන්ම ඔබ රූප සටහන් එක්කම ඔබත් සමග පැහැදිලි කරන්න. එහිදී මේෂන් හැන්ද, බ්‍රික් ලේයර් ට්‍රවල් කපරාරු පෘෂ්ඨයට අවශ්‍ය බදාම ඇලවීම කරන්න. අඩුතැන් පුරවන්න. කැට තබා ගන්න. අපිට අනිවාර්යයෙන්ම මේෂන් හැන්ද අවශ්‍යයි. ඒ වගේම උල් හැන්දත් අවශ්‍යයි. විශේෂයෙන්ම කැට තිබෙන කාරණාව සඳහා උල් හැන්දත් අපි භාවිතා කරනවා. ඒ වගේම දුවේ පුතේ මැකිලිය සහිත ළඹය ඉහළ සිට පහළට කැට ළඹ කරගන්න. කපරාරු පෘෂ්ඨවල නිවැරදි සිරස්භාවය පරීක්ෂා කරන්න. අපිට ළඹය සහ මැකිලිය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඒ වගේම සාක්කු මිනුම් පටිය කුමක් සඳහාද අවශ්‍ය වන්නේ? ඔබට මම කිව්වා ප්‍රධාන කැට 4 කපරාරු පෘෂ්ඨයේ ඉහළ සහ පහළ තියලා ඒ හරහා නූල් ඇදලා ඒ නූල හරහා thickness එක ඝනකම කපරාරු පෘෂ්ඨයේ ඝනකම පරීක්ෂා කරන්න යනවා. එවැනි අවස්ථාවක අවස්ථා ගණනාවක් සඳහා මේ සාක්කු මිනුම් පටිය අවශ්‍ය වෙනවා. එවැනි අවස්ථාවක් සඳහා අනිවාර්යයෙන්ම අපිට ටේපයේ ඝනකම ටේපය මගින් ඝනකම ගන්න මේ ටේපය උපකාරී වෙනවා. ඒ වගේම මට්ටම් ලීය මාල කැපීම, මාල පිරවීම. ඔබ දන්නවා දැන් මාල කපනවා, මාල යොදනවා, මාල පුරවනවා, මට්ටම් කපනවා, මාල කපනවා, මට්ටම් කපනවා. මෙවැනි කාර්ය සඳහා අනිවාර්යෙන් නැතුවම බැරි උපකරණයක් විදියට මට්ටම් ලීය ගන්න පුළුවන්. මේ මට්ටම් ලීය බොහෝ වෙලාවට දැන් මීට වසර ගණනාවකට කලින් මේ මට්ටම් ලීය නිර්මාණය කරේ දුවේ පුතේ දිගැටි ලීයකින්. ඒ ඇද වෙන්න පුළුවන්. නමුත් වර්තමානයේ මේ සඳහා ඇලුමිනියම් බොක්ස් බාර් භාවිතා කරනවා. මේ මට්ටම් ලීය සඳහා ඇලුමිනියම් බොක්ස් බාර් මෙන්න මේ ආකාරයේ ඇලුමිනියම් බොක්ස් බාර් භාවිතා කරනවා. එනිසා මේ මට්ටම් කැපීම ක්‍රියාවලියට ප්‍රථම මේෂන් බාසුන්වරයා මෙන්න මේ පැත්තෙන් ඇස තබනවා. මේ තබලා ඇස තබලා මේ මට්ටම් ලීය නිවැරදි දෘಢතාවය කෙලින් තිබෙනවාද නැද්ද පරීක්ෂා කළ යුතුයි. ඒ සඳහා මේ ආකාරයට මට්ටම් ලීය අරගෙන ඒක හැක් වහලා මේ සෑම එජ් එකක්ම පරීක්ෂා කරාම මේ එජ් එකේ කඩතොළු තිබෙනවාද, එජ් එක ඇද වී තිබෙනවාද කියන කාරණාව අපි හරියාකාරව බලනවා. මේ වගේම පැති 4 දාර 4 මේ ආකාරයෙන් බලලා මේ පෘෂ්ඨ සම මට්ටම් නොවෙන්න පුළුවන්. එසේ වුවොත් මේ මට්ටම් ලීය අයින් කළා නැව මට්ටම් ලීයක් භාවිතා කරන්න ඕනේ. මොකද මාල කැපීම, මාල පෙරවීමේ කාර්යයේදී මේ මට්ටම් ලීයේ ඍජුභාවය, මට්ටම් ලීය කෙලින් තිබෙනවාද කියන කාරණාව අනිවාර්යෙන් පෘෂ්ඨයේ සම මට්ටම් වීම සඳහා අනිවාර්යෙන් බලපානවා. මොකද මේ ඇලුමිනියම් බොක්ස් බාර් එක භාවිතා කරන අවස්ථාවේදී මේ ඇලුමිනියම් බොක්ස් බාර් එක මේ ආකාරයෙන් තිබෙන ඇලුමිනියම් බොක්ස් බාර් මැද හිස් එකක්. මේ බොක්ස් බාර් එක ඊටාම දුර්වල නිසා, ශක්තිමත්භාවය ගොඩාක් අඩු නිසා වැටෙනකොට, පෙරලීම් වෙනකොට තැලෙන්න පුළුවන්, ඇද වෙන්න පුළුවන්. ඒ නිසා මේ පරිස්සමෙන් තමයි මේ මට්ටම් ලීය හසුරුවා යුත්තේ. දැන් ඉහළ සිට වැඩ කරන මේෂන් බාස්වරයාගේ මේ මට්ටම් ලීය ඇතහැරුණොත් කෙලින්ම බිම වැටෙන ගම මේ ඇද වෙන්න පුළුවන්. අය භාවිතා කරන්න බෑ. එය නැවත කෙලින් කරන්න, ඍජු කරන්න අපිට හැකියාවක් නැහැ. ඒ නිසා මට්ටම් ලීය භාවිතයෙන් පසු ඊටාම හොඳින් පිරිසිදු කරලා පිරිසිදු රෙදි කැබල්ලකින් සෝදලා පැත්තකින් තියන්න ඕන. පිහදාලා පැත්තකින් තියන්න ඕන. එහෙම නැති වුණොත් මේ ලීයේ බදාම කොන්ක්‍රීට් තැවරලා එයාගේ සම මට්ටම් භාවය ඉවත් වෙන්න පුළුවන්. එය මට්ටම් කැපීම, මාල යෙදීම ක්‍රියාවලියේදී විශාල වශයෙන් ඒ පෘෂ්ඨයේ නිරවතතාවය කෙරෙහි බලපෑම් ඇති කළ හැකියි. ඊළඟට මනිස් ලෑල්ල. ඔබ කතා කරන පරිදි මනිස් ලෑල්ල මේ මට්ටම් ලීයේ මට්ටම් කපලා ඉවර වෙලා අඩුපාඩු පිරවා ගැනීම සඳහා අපිට අනිවාර්යෙන් වුඩන් ෆ්ලෝට් එක මනිස් ලෑල්ල අවශ්‍ය වෙනවා. මනිස් ලෑල්ල මගින් තමයි මේ බිත්ති පෘෂ්ඨය සම මට්ටම් කිරීම වැනි කාර්යයන් සිදු කළ හැක්කේ. ඊළඟට අපි කතා කරනවා අත්බදාම ලෑල්ල. මේ අත්බදාම ලෑල්ල බොහෝ වෙලාවට පලංචි ගහලා. දැන් මේ පලංචි ගැසීම සිදු කරනවා.
පලංචි යකඩ පලංචි ලී පලංචි තාවකාලික පලංචි ගහමින් තමයි මේ කපරාරු කිරීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ. ඒ කපරාරු කිරීමේ ක්‍රියාවලිය සිදු කරන මේෂන් බාසුන්වරයා සහ ගෝලයා අනිවාර්යෙන් අවශ්‍යයි. මේ ගෝලයාගේ කාර්යභාරය බදාම අනලා මේ බාසුන්යා ළඟ තිබෙන අත්බදාම ලෑල්ල ළඟට මේ බදාම ලං කර දීම. සවලෙන් තාච්චියෙන් උදැල්ලේ වගේ බදාම ලං කරලා දෙන්න ඕනේ. ඒ බදාම මේ අත්බදාම ලෑල්ලට දාන බදාම තමයි මේෂන් බාසුන්වරයා හැන්දට අරගෙන බිත්තියට යොමු කරලා මේ බිත්තියේ ඇලවීම සිදු කරන්නේ. මේ කාර්යභාරයන් අන්තර්ජාලය හරහා වීඩියෝ දර්ශන බලමින් ඔබට ඉතාම පැහැදිලිව නිරීක්ෂණය කරගන්න පුළුවන්. ඒ වගේම ප්‍රධාන බදාම ලෑල්ල අත්බදාම ලෑල්ල ප්‍රධාන බදාම ලෑල්ල බොහෝ වෙලාවට මේ බදාම වඩිය අනන ස්ථානයේ තිබෙනවා. ඒ ස්ථානයෙන් ගෙනන තමයි කුඩා ස්ථානයට අත්බදාම ලෑල්ල ළඟට යොමු කිරීම සිදු කරන්නේ. ප්‍රධාන බදාම ලෑල්ල අත්බදාම ලෑල්ල. ඊළඟට වාණයේ මනිස් ලෑල්ල. මේ මනිස් ලෑල්ලි වුඩන් සහ ස්ටීල් වලින් වෙන්වෙන් වශයෙන් නිර්මාණය කරන තිබෙන බව මතක තබා ගන්න. මේ දෙකම මේෂන් බාසුන්වරයා යූස් කරනවා. ඒ වගේම ලණු කොස්ස ජලය ඔබලා බිත්ති පෘෂ්ඨය තෙත් කිරීම සඳහා අවශ්‍ය ජලය ඉසීමේ කාර්යභාරය සිදු කරන උපකරණ විදිහට අපිට ගන්න පුළුවන් ලණු කොස්ස. මෙන්න මේ උපකරණ මේ ආයුධ මගින් කපරාරුවක් කොහොමද සිදු කරන්නේ? කපරාරුවේ කොයි ස්ථාන සඳහා කපරාරුවේ මොන වගේ කාර්යභාරයන් සඳහා වැදගත් වනවාද නැද්ද කියන කාරණාව ඔබ අනිවාර්යයෙන්ම තේරුම් අරන් තිබිය යුතුයි. අපි ඊළඟට එනවා කපරාරුවක ඇතිවන දෝෂ සහගත තත්ත්වයන්. defects in plastering. පෘෂ්ඨය ඉරිතැලීම් වලට ලක් වෙන්න පුළුවන්. දැන් මේ අපි කතා කරන කපරාරු පෘෂ්ඨය දුවේ පුතේ මෙන්න මේ ආකාරයි. මේ ගඩොල් බැම්මනේ. මෙන්න මේ විදිහට තමයි කපරාරුව වදින්න හැටි. ඔබට පේනවද මේ කපරාරුවේ සමහර තැන්වල ඝනකම ඒකාකාරී නොවන බව. ඒකාකාරී නොවනවා. ඒ නිසා මේ සමහර තැන්වල පරිමා වෙනස් වෙනවා. පරිමාව අනුව මේ ප්‍රසාරණ වන ප්‍රමාණත් වෙනස් වෙනවා. මේ ප්‍රසාරණ වීම හේතුවෙන් විවිධාකාර වූ ප්‍රසාරණ හේතුවෙන් මේ පෘෂ්ඨ ඉරිතලන්න පුළුවන්. ඒ වගේ මේ කපරාරු පෘෂ්ඨ ඇතුලේ මේ ආකාරයේ විශාල ගල් කැබලි අන්තර්ගත වෙන්න පුළුවන්. මේ ආකාරයෙන්. මේ ගල් කැබලි වලට මුහුවන ස්ථානය සමහර වෙලට පුපුරලා යන්න පුළුවන්. ඒ නිසා තමයි මේ කපරාරුව සඳහා අපි වැල්ල භාවිතා කිරීමේදී සල්ලඩිය රයිසරය භාවිතා කරමින් මේ වැලි හලලා ගන්න. මේ සිනුදු වැල්ල ගන්න මේ වගේ අවස්ථා වෙන්න පුළුවන්. සමහර ස්ථානවල මේ බදාමයේ තිබෙන ජලය ගඩොල් උරාගෙන මේ සමහර බදාම තැන්වලට සවි වෙන්න අවශ්‍ය ජලය නොලැබී යාමෙන් බදාමය සවි නොවි ඒ තැන් පුපුරා යන්න පුළුවන්. සමහර ස්ථානවලට නිවැරදි ආකාරයෙන් බදාම නොයේදී ඔයන විදිහේ කුහර ඇතිවීම මගින් ඒ කුහර නිසා කුහර හේතුවෙන් මේ බදාම් පෘෂ්ඨ ඉරිතලන්න පුළුවන්. මේ ඉරිතැලීම සඳහා විවිධාකාර හේතු ගණනාවක් බලපානවා. සමහරට මේක බදාමයේ දෝෂයක් නෙවෙයි බිත්තියේ දෝෂයක්. මේ බිත්තියට පහළින් තිබෙන අත්තිවාරම ඔය ආකාරයේ තිබෙන අත්තිවාරම දෝෂසහගත තත්වයක් හේතුවෙන් අත්තිවාරම කිඳා බැසීම හේතුවෙන් අත්තිවාරම පැත්තකට ඇලවීම හේතුවෙන් ගඩොල් බිත්තිය ඉරිතලන්න පුළුවන්. එවැනි අවස්ථාවක එය කපරාරු පෘෂ්ඨයෙන් තමයි එළියට ලැබෙන්නේ. ඒ වගේම අපි කියනවා දෙවන හේතුව කපරාරු පෘෂ්ඨය ඇති වෙන දෙවන හේතුව හුණු දිය ගැසීම නිසා සිදුවන බුබුලු නැගීම. දැන් මේකේ අපි කපරාරුව කරලා ඉවර වෙලා මේ කපරාරු පෘෂ්ඨය මත පුටි හෝ හුණු දිය ආලේප කරනවනේ. හොඳ නිමාවක් ලබා ගැනීම සඳහා හොඳ තීන්තයක් ආලේප කර ගැනීම සඳහා එය හුණු දිය ගැසීම නිසා බුබුලු ඇති වෙනවා. මේ වුණු ප්‍රතික්‍රියා කිරීමේදී බුබුලු ඇති වෙලා ඒ තැන් වල කපරාරු පෘෂ්ඨය ගෙඩි වගේ ඇති වෙලා පිම්බීම් ඇතිවීම සිදු වෙන්න පුළුවන්.
මේ කපරාරුවේ තිබෙන හුණු දිය ගැසීම කියන තත්ත්වය නිසා සිදුවන දෙයක්. ඒ වගේම තුන්වන දෝෂසහගත තත්ත්වය විදියට අපිට ගන්න පුළුවන් ජල ත්‍යාගීතාව. මේ ගඩොලකත් අපි ජල ත්‍යාගීතාව ගැන කතා කරා. මේ ගඩොලේ ජල ත්‍යාගීතාව ගැන මම ඔබට පැහැදිලි කරන්නම් මේ ආකාරයෙන්. කොහොමද ගඩොලක ජල ත්‍යාගීතාව කියලා කියන්නේ? දැන් ගඩොලක් ජලය අවශෝෂණය කරගන්නවා. ගඩොලක් තෙමුණා කියන ජලය. මේ ඇතුළේ තියෙන ජලය ඊට පස්සේ වේලෙන්න පටන් ගත්තාම ටික එළියට ශ්‍රාවය වෙනවා. එළියට ශ්‍රාවය වෙනකොට මේ ගඩොලේ අන්තර්ගතව තිබූ රසායනික ද්‍රව්‍ය එළියට ඇවිල්ලා මේ පෘෂ්ඨය පුරාටම පැල්ලම් ආකාරයේ ඇතිවීම අපිට ජල ත්‍යාගීතාව කියලා කියනවා. මේක හොඳ ලක්ෂණයක් නෙවෙයි. මේ කපරාරුවටත් මේ දේ වෙන්න පුළුවන්. කපරාරු අභ්‍යන්තරයේ අන්තර්ගත රසායනික ද්‍රව්‍ය ජලය සමග පිටතට පැමිණලා මේ කපරාරු පෘෂ්ඨයේ මේ කුඩු පිපීම් පැල්ලම් ඇති කිරීම ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. අන්න එවැනි ආයවැනි අවස්ථාවක සිමෙන්ති හුණු දියර වලින් මැදපු ස්ථාන නිමහම් කරපු ස්ථානවල පැල්ලම් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේකටත් අපි ජල ත්‍යාගීතාව ඇතිවීම කියලා කියනවා. මේක හොඳ ලක්ෂණයක් නෙවෙයි. ඒ වගේම කපරාරුව කඩා හැලීම. කපරාරුවේ සමහර තැන් කඩා හැලෙනවා. දැන් ඔබට මේ කලින් පරිච්ඡේදයේදී සඳහන් කරා මේ අපේ කපරාරුව සිදු කරන්නේ ගඩොල් බිත්තියක් මත. එතකොට මේ ගඩොල් බිත්තිය මැද තියෙනවා කුහර ඇති වෙනවා. කුස්තුර නිර්මාණය වෙනවා. මේ කුස්තුර සවි නො වූ කඩා හැලෙන කුස්තුර තියෙන්න පුළුවන්. ලිහිල් වූ කුස්තුර. අපි ඒවා ඉවත් නොකර ඒ මතම මේ බැම්ම බැඳීම සිදු කරහොත් මේ මතම මේ කපරාරුව සිදු කරහොත් අර කඩා හැලෙන බදාම ලිහිල් වූ කොටස් තිබ්බ තැනින් මේ බදාමය ගැලවී ඉවත් වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක සම්පූර්ණයෙන්ම කපරාරුවත් ගලවගෙන තමයි එළියට එන්නේ. ඒ වගේම ගඩොල් සමහරලාට ගඩොල් කැඩිච්ච ගඩොල් කොටස් තිබෙන්න පුළුවන් මේ බිත්තියේ. ඒවා අඳුරා නොගන්න පුළුවන්. බදාමයේ ආලේප කරාට පස්සේ බදාමයත් එක්ක මේවා කඩා හැලියෙන්න පුළුවන්. මෙන්න මේ විවිධාකාර හේතු කපරාරුවේ දෝෂ ඇතිවීම සඳහා බලපානවා. මේ ඊටාම හොඳ ප්‍රශ්නයක් අහන්න පුළුවන් ස්ථානයක් ඔබෙන්. ඔබෙන් අහන්න පුළුවන් මෑණි තැනකදී කපරාරුවක දෝෂ සහගත තත්ත්ව ඇතිවීම සඳහා ප්‍රායෝගික බලපාන හේතු දෙකක් පැහැදිලිව විස්තර කරන්න. මේ අපි කතා කරපු මේ ප්‍රධාන මාතෘකාව ඔස්සේ එය කාර්ය මේ ආකාරයෙන් පැහැදිලි කරන්න පුළුවන්. ඔබ මේ අවස්ථාවේ මේ වීඩියෝ දර්ශන නරඹන සිසුවෙක් මේ සිද්ධාන්ත ප්‍රායෝගිකත්වය මනාව වටහා ගැනීමට අවශ්‍ය සිසුවෙක් මේ වීඩියෝ එක තරමක් මේ වෙලාවේ නවත්තනවා. නවත්තලා මේ සඳහා හේතු වන්නා වූ මා මේ ප්‍රකාශ කරන්නා වූ වැඩිපුර පැහැදිලි කරන්නා වූ දැන් ඔබ දන්නවනේ මා මේ නෝට් එකේ තියෙන තියරි කාරණා වලට වඩා වැඩි යමක් මේ ස්පීච් එක හරහා මේ දේශනය හරහා ලබා දෙන බව ඒවා ඔබේ යුතුයකම තමයි ඒවා ඊටාම නිවැරදිව සටහන් කරගන්න එක මේ නිබන්ධනය තුල. ඒ වගේම සමහරවිට විභාග ප්‍රශ්න අහනවා. මා සම්පූර්ණ දේවල්ම මේ ස්ලයිඩ් ප්‍රසන්ටේෂන් තුල ගොනු කරන්නේ ඊට වඩා වැඩි යමක් මා මේ කතා කරන දේවල් තුලින් ඔබට එකතු කරන්න උත්සාහ කරනවා. ඒවා ඊටාම පැහැදිලිව ඔබගේ නිබන්ධනය තුළ සටහන් කර තබා ගැනීම ලියා ගැනීම මගින් මේ සිද්ධාන්ත විශාල පරාසයක් අවබෝධ කර ගැනීමේ හැකියාව ඔබට ලැබෙන බව ආදරණීය දුවේ පුතේ මතක තබා ගන්න. අපි ඒත් එක්කම එනවා ඊළඟ කොටසට මේ ආකාරයෙන් දව පණේල ඇතුරුම්. මේ සඳහා ද විශේෂ ශක්තිමත් කල් පවතින ගුණයෙන් යුක්ත වූ අතර ජලය සමග ගැටීම නිසා ඇදවීම ඇඹරීම් හා දි รา යාම් වලට ලක් නොවන ඒවා විය යුතුය. නමුත් පුතේ කුඹුක් වැනි ලීයෙන් පදම් කරන ලද දැව භාවිතා කරමින්ද මේ වගේ දැව අතුරුම් කරනවා බාත්රූම් නාන කාමරවලට පවා. ඒවා ජලයට ඔරොත්තු දෙන ආකාරයෙන් බිත්ති සහ ගෙබිම නිමහම් ක්‍රම සඳහා නිර්මාණය කරලා තිබෙන ඒවා. දැන් අපි බලමු ඇත්තටම කොහොමද මේ බිත්තියක් සඳහා මේ දැව ඇතුරුමක් සිදු කරන්නේ. ඔබ මේ වෙනකොට කලින් පරිච්ඡේදයේදී අධ්‍යයනය කළා හමාරයි ගෙබිමක් සඳහා දැව ඇතුරුමක් සිදු කරන ආකාරය. කුමක් සඳහාද? ගෙබිමක් සඳහා දැව ඇතුරුමක් සිදු කරන ආකාරය කලින් පරිච්ඡේදයේදී අධ්‍යයනය කළා හමාරයි. අපි දැන් මේ පරිච්ඡේදයේදී බලමු කොහොමද බිත්තියක් සඳහා දැව ඇතුරුම සිදු කරන්න කියලා.
අපි බලමු පුතේ මෙන්න මේ ආකාරයෙන් මේ තිබෙන බිත්ති පෘෂ්ඨය. මේ බිත්ති පෘෂ්ඨයට අපි අල්ලන්න ඕනේ දැව පණේල. අර විදිහටම මේ සඳහා මුලින්ම මෙන්න මේ බිත්ති පෘෂ්ඨය මත ස්ථානගත කළ යුතුයි රාමුවක්. මේ ආකාරයට රාමුවක් ස්ථානගත කරන්න ඕනේ. සුදුසු පරතර වලින් මේ ආකාරයට බිත්තියට රාමුවක් ඇල්ලීම තරමක් ඝනකම් දැව කොටසකින් මේ ආකාරයට රාමුවක් ඇල්ලීම සිදු කරනවා. මේ තිබෙන්නේ රාමුව මේ බිත්තිය මත ස්ථානගත කරන ආකාරය. මේ තිබෙන්නේ. මේ සඳහා බොහෝ අවස්ථාවල භාවිතා කරනවා 2 වැඩි කිරීම 4 එහෙම නැත්නම් 50 වැඩි කිරීම 100 මිලිමීටර වන දැව කොටසක්. ඇන්කර් ඇන භාවිතා කරමින් බිත්තිය සිදුරු කරලා බිත්තිය තුළට කාවත්තනවා. ඇන්කර් ඇන භාවිතා කරමින්. ඉන්පසුව තමයි මා මේ පැහැයෙන් දක්වන කළු පැහැයෙන් දක්වන්නම්. කළු පැහැයෙන් දක්වන මේ ලෑලි පටි නිවැරදිව ඇන ගසා මෙන්න මේ ආකාරයට ලෑලි පටි ඇන ගසා සවි කරන්නේ. කම්බි යන භාවිතා කරන්න පුළුවන්. ඔය ආකාරයට කම්බි යන භාවිතා කරමින් ඇන ගසා ළඟින් ළඟ සම්බන්ධ කරන්න පුළුවන්. මේකට අපි කියනවා දැව ඇතුරුම. කිසියම් කෙනෙකුගේ අවශ්‍යතාවය උවමනාව අනුව මේ දැවපටි සිරස් අතට තිරස් අතට එලීම කරන්න පුළුවන්. මෙන්න මේ නිබහම් කිරීමේ ක්‍රියාවලිය අපි කියනවා දැව ඇතුරුම් ක්‍රියාවලිය කියලා. කොහොමද? දැව ඇතුරුම් ක්‍රියාවලිය. මේ දැව ඇතුරුම් ක්‍රියාවලියකදී සිදුවෙන්න පුළුවන් දෝෂ සහගත තත්වයන් ඔබට නෝට් එකේ සටහන් කරගන්න පුළුවන්. ඒ තමයි මේ රාමුව අපි මේ සකස් කරන මේ රාමුව මෙන්න මේකට අපි කියනවා රාමුව කියලා ෆ්‍රේම් එක. මේ ෆ්‍රේම් එක ශක්තිමත්ව බිත්තිය සමග සම්බන්ධ නොවීමේදී මේවා නිරන්තරයෙන් සෙලවීම් වලට භාජනය වෙන්න පුළුවන්. නිසා ඊටාම ශක්තිමත්ව සවි කරන්න ඕනේ. ඒ වගේම දුවේ පුතේ මේ ලෑලි දිරන්න පුළුවන්. ලෑලි සෙලවෙන්න පුළුවන්. ඒ නිසා ඊටා කල්පනාවෙන් මේ නඩත්තු කටයුතු හරියාකාරව සිදු කරොත් දීර්ඝ කාලයක් මේක පවත්වා ගන්න පුළුවන්. ඒ වගේම ඔබට පේනවා මෙයාගේ අභ්‍යන්තරය මේ හිස් අවකාශවල කෘමි සතුන්, මීයන්, වේයන්, කැරපොත්තන් වැනි සතුන් බහුල වශයෙන් ගැස්සෙන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රදේශය මේ ගොඩනැගිල්ල මේ කාමරය අපවිත්‍ර වෙන්න පුළුවන් සම්භාවිතාවත් ඉහළයි. ඒ නිසා මේ දැව ඇතුරුම් සහිත ගොඩනැගිල්ලක් නඩත්තු පිරිසුදු කිරීම කාර්යය ඊටාම නිවැරදිව සිදු කළහොත් ආරක්ෂිත සෞඛ්‍ය ආරක්ෂිත වටපිටාවක් වපසරයක් පරිසරයක් නිර්මාණය කරගත හැකි බවත් මේ නිමහම් කිරීම ක්‍රියාවලිය තුළින් මතක තබා ගන්න. මේ දැන් අපි ඔබත් එක්ක එකතු වෙලා සිටින්නේ කුමක් සමගද? බිත්ති නිමහම් කිරීමේ ක්‍රියාවක් වන දැව පණේල ඇතුරුම් ක්‍රියාවලිය සමග. ඒ වගේම මේ ලෑලි පටි බද්ධ කිරීම සඳහා භාවිතා කරන මූට්ටු වර්ග කිහිපයක්. මේ දැව ඇතුරුම් ක්‍රියාවලියේදී මේ ලෑලි පටි එකිනෙක හේතු කරන්න එපා. එකිනෙක සම්බන්ධ කරන්න එපා. මේ සම්බන්ධ කරන මූට්ටු ක්‍රම ගැනත් ඔබ මතක තබා ඕනේ. එෙහිදී ප්‍රධාන මූට්ටු වර්ග 4ක් අපි භාවිතා කරනවා. මේ මූට්ටු වර්ග 9 සහ මේ ඇඳීම කාර්ය ඉතා නිවැරදිව සිදු කරන්න යුතුයි. පළමු එක ඍජු කෝණී එහෙම නැත්නම් අපි කතා කරනවා ඍජු කෝණී හෝ චාම් මූට්ටුව. ඍජු කෝණී හෝ චාම් මූට්ටුව. මේ තිබෙන ඍජු කෝණී චාම් මූට්ටුව ස්ක්වයර් බට් ජොයින්ට් කියලා කියනවා. ඒ වගේම තට්ටු මූට්ටුව රිබේටඩ් ජොයින්ට්. ඊළඟට පිරිද්දුම් ඇන මූට්ටුව ඩොවෙල් ජොයින්ට්. ඊළඟට දිවත් පොලොක්කු මූට්ටුව ටං ඇන් ග්‍රූ ජොයින්ට්. මෙන්න මේ ඉංග්‍රීසි නාමයන් පවා ඔබට මතක තබා ගන්න. ඔබට අන්තර්ජාලයේ
මේ නිරීක්ෂණය කරන්න හොත් මේ සිංහල වචන ගැහුවට බොහෝ වෙලාවට ඔබට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ඉංග්‍රීසි වචනය තමයි මේ නිවැරදිව නිරීක්ෂණය කළ හැකි. ඒ නිසා මේ අපි මාධ්‍යයෙන් සිංහල මාධ්‍යයෙන් අපි ඉගෙන ගත්තත් අනිවාර්යෙන් මීට ගැලපෙන ඉංග්‍රීසි වචන මේ ඉංග්‍රීසි වාක්‍යයන් අනිවාර්යයෙන්ම ඔබට ලබා දීම අපි සිදු කරන මහඟු කාර්යයක් ලෙස සලකන නිසා සිංහල වචනේ මතක තියාගන්න ඉංග්‍රීසි වචනේත් මතක තියාගන්න ඕනද කියලා කිසියම් කෙනෙක් හෙවත් අවශ්‍ය නැහැ. වැඩිපුර දැනුම සඳහා ඉංග්‍රීසි වචනය භාවිතා කරන එක වඩා හොඳයි. කුමක්ද පුතේ මේ මූට්ටු වර්ග 4? ඍජු කෝණී එහෙම නැත්නම් චාම් මූට්ටුව, තට්ටු මූට්ටුව, පිරිද්දුම් ඇන මූට්ටුව, අවසන් එක දිවත් පුලුක්කු මූට්ටුව. දැන් ඔබට පෙනෙන රූප සටහන් වලින් ඒවා බලා ගන්න පුළුවන්. දැන් මේ මූට්ටුවත් ඔබ මතක තියාගන්න මේ සඳහා සමහර අවස්ථාවලදී භාවිතා වනවා mortise and tenon joint. මොකද්ද මේ කියන්නේ? තව් කුඩුම්බි මූට්ටුව. මේ තව් කුඩුම්බි මූට්ටුවත් සමහර අවස්ථාවලදී අපි මේ ෆ්‍රේම් එක හදනකොට අපි කියවනේ මේ ෆ්‍රේම් එකක් යට තමයි මේ දැවපටි අතුරන්නේ කියලා. ඒ ෆ්‍රේම් එක නිර්මාණය කරන වෙලාවේ ශක්තිමත් භාවය වර්ධනය කර ගැනීම සඳහා mortise and tenon joint එකක්. එහෙම නැත්නම් තව් කුඩුම්බි මූට්ටුවත් වැදගත් වේවි. තව් කුඩුම්බි මූට්ටුව කියලා අපි ප්‍රකාශ කරනවා. ඒ වගේම දුවේ පුතේ අපිට වැදගත් වෙනවා මේ ඩුවල් ජොයින්ට්. මේ ඩුවල් ජොයින්ට් එකේදී මූට්ටු කරන ස්ථාන සඳහා ලී ඇන භාවිතා කිරීම සිදු කරනවා. මේ ලී ඇන භාවිතා කිරීම සිදු කරනවා. ඒ වගේම ලැප් ජොයින්ට්, ටී ජොයින්ට්, මේ ටී ජොයින්ට්, ලැප් ජොයින්ට්. කෙළවරේ මේ භාවිතා කරන එක අපි කියනවා ලැප් ජොයින්ට්. මේ මැද හරියේ භාවිතා කරන එකට අපි කියනවා ටී ජොයින්ට්. මේවත් ඉතාම වැදගත්. මේ ඩුවල් ජොයින්ට් එක මතක තියාගන්න මේ මූට්ටුව සඳහා විශේෂයෙන් ලී ඇන යොදීම සිදු කරන බව. එයත් ඉතාම වැදගත් මේ දැව ඇතුරුම් සඳහා. ලැප් ජොයින්ට්, ටී ජොයින්ට්, ඩුවල් ජොයින්ට්. තව් කුඩුමි මූට්ටුව, mortise and tenon joint. ඒ වගේම අපි භාවිතා කරනවා දිවත් පුලුක්කු මූට්ටුව. මේ ලෑලි එකිනෙක හේතු කිරීම සඳහා බොහෝ අවස්ථාවල දිවත් පුලුක්කු මූට්ටුව භාවිතා කරනවා නම් හොඳ ස්ථාවර දැව පණේලයක් ඔබට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා tongue and groove joint එහෙම නැත්නම් දෙවත් පුලුක්කු මූට්ටුව භාවිතා කිරීම. ඒ වගේම දුවේ පුතේ තට්ටු මූට්ටුව riveted joint මේ තිබෙන තට්ටු මූට්ටුව ඍජු කොණාශ්‍රාකාර ප්‍රේම් එකක් අපි නිර්මාණය කරගන්න පුළුවන්. ඒ නිර්මාණය කරගත්ත පස්සේ මේ ප්‍රේම් එක මත තමයි මේ ආකාරයට දැවපටි එකලස් කරන්නේ. ඔය තියෙන දැවපටි. මේ අවස්ථාවේ කෙලවර සඳහා තට්ටු මූට්ටුව riveted joint මේ ආකාරයේ භාගයක් කපලා මේ තුලට වැද්දවීම සම්බන්ධ කිරීම සිදු කරනවා. ඒ වගේම චාම් ඍජු කෝණී මූට්ටුව එකිනෙක හේතු කරනවා කට්ටයක් නැතුව ස්ක්වයර් බට් ජොයින්ට් කියලා කියන චාම් මූට්ටුව ඍජු කෝණී මූට්ටුව නමින් මෙය හඳුන්වනවා. මෙයත් වැදගත් වෙනවා. ඒ වගේම දැව ඇතුරුම් සඳහා භාවිතා කරන ආයුධ සහ උපකරණ ගැන කතා කරමු. අත්කියත ලෑලි කොටස් දැව කොටස් කපා ගැනීම සඳහා අත්කියත භාවිතා වනවා. ඒ වගේම නියන සහ අතකොළුව chisel and mallet අවශ්‍ය වන්නේ අර තව් කුඩුම්බි මූට්ටුව නිර්මාණය කිරීමේදී තව්ව කපා ගන්න. මෙවැනි අවස්ථාවකදී මේ කොටස කපා ගන්න. මේ කොටස් කපා ගැනීම මේ කොටස කඩා ඉවත් කරගන්න අපිට විශේෂයෙන් මෙන්න මේ ස්ථානයේදී නියන සහ අතකොළු අවශ්‍ය වෙන මෙන්න මේ කොටස නිර්මාණය කරගන්න ප්‍රායෝගික පරීක්ෂණවලදී එය සිදු කරන ආකාරය බලමු. ඊළඟට විදුම් යන්ත්‍ර හා කටු අර ඩුවල් ජොයින්ට් එකේදී සිදුරු නිර්මාණය වෙනවා. සිදුරු හරහා සිදුරු විද ගන්න අපිට විදුම් යන්ත්‍ර හා කටු අවශ්‍ය වෙනවා. ස්ක්‍රූ පුනියන් සමහර අවස්ථාවලදී මේ ලෑලි සම්බන්ධ කිරීමේදී බොහෝ විට ශක්තිමත් නිමාවක් සඳහා මේ අර ප්‍රේම් එකට දැවපටි එලනකොට ස්ක්‍රූ යන භාවිතා කරනවා නම් ශක්තිමත් කල්පවතර ඉදිකිරීමක් පවත්වන්න පුළුවන් යකඩ යන වෙනුවට. මොකද මේ මත නිරන්තරයෙන් අපි දැව පොළව මත හෝ බිත්තිය මත බාර යෙදීමේදී මේ දැව ඇතුළුම් ගැලවෙන්න පුළුවන්. ඒ ගැලවීමේ සම්භාවිතාවය ඉහළ තිබෙන්නේ යකඩ යන භාවිතා කරොත්. ස්ක්‍රූ යන භාවිතා කරොත් මේ ගැලවී යන දේ සම්භාවිතාවය අඩු වෙනවා. එවැනි අවස්ථාවකදී ස්ක්‍රූ පුනියන භාවිතා වනවා. බුරුසුව බ්‍රෂ් එක තින්තාලේප කිරීම සඳහා. ඊළඟට විශේෂ උපකරණයක් යතු කැටය ගැන අපි කතා කරලා තියෙනවා.
යතු කැටය අපි ගැන කතා කරලා තිනවා. මේ යතු කැටය අවශ්‍ය වන්නේ ඇයි? මේ ලෑලි හොඳට නිමහම් කිරීම යතු කැටය තියලා මෙහෙම ගානවා. ගානකොට මේ පෘෂ්ඨයේ කඩතුළු ඉවත් වෙලා සුමට ලෑලි පෘෂ්ඨයක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම මෙතන තවත් බුරුසු වර්ග දෙකක් පෙන්නනවා. ඇලවුම් කාරක ආලේප කිරීම සහ මේ තීන්ත ආලේප කිරීම. සමහරට ඇලවුම් කාරක අලවන්න වෙනවා. විශේෂ ගම් භාවිතා කරන්න වෙනවා. ලෑලි අලවන්න ලෑලි කොටස් ඒ සඳහා තීන්ත සඳහා වෙන වෙනම බ්‍රෂ් වර්ග විවිධාකාර බ්‍රෂ් වර්ග ගණනාවක් භාවිතා වන බවත් මතක තබා ගන්න. වාර්නිෂ් තීන්ත මේ වගේ දේවල් දැව ආරක්ෂක ආලේප කරන්න විවිධාකාර වූ බ්‍රෂ් වර්ග අඩංගු බවත් මතක තබා ගන්න. දැන් ඔබට මේ පේන්න තිබෙනවා මේ මේෂන්වරයා එහෙම නැත්නම් වඩු කාර්මික ශිල්පයා භාවිතා කරන විශේෂිත උපකරණ කීපයක්. ඔබ දන්නවා මේ කම්බි යන ප්‍රශ්නයක් නේ. මිනුම් පටිය, පැන්සල සලකුණු කිරීම සඳහා. ඒ වගේම මිටිය තිබෙනවා. මෙන්න මේ යතු කැටය. මෙන්න මේ උපකරණයට කියන නම මතක තබා ගන්න වරක්කලය. කොහොමද පුතේ? වරක්කලය කියන උපකරණය. හොඳට මතක තියාගන්න වරක්කලය. මේ වරක්කලය කියන උපකරණය සහ මේ සලකුණු කිරීමේ උපකරණය මේ වරක්කලය සහ සලකුණු කිරීමේ උපකරණය මේ වරක්කලය අපිට අවශ්‍ය වන්නේ ඇයි? මෙන්න මේ විදිහට බලගන්න වරක්කලෙන් කරන කාර්යය. මේ තිබෙනවා දැව කොටස. මේ දැව කොටසේ නිර්මාණය කරගන්නන කුඩුම්බය. මේ කුඩුම්බය මෙන්න මේ ස්ථානයේ තමයි හදන්න තියෙන්නේ. මේ කුඩුම්බය කැපීම සඳහා අපිට අවශ්‍ය වෙනවා නියන සහ අතකොළුව. මේ කුඩුම්බය සටහන් කර තබා ගන්නේ කෙසේද? මේ කුඩුම්බය සටහන් කරන්න ඕනේ. කපන්න කලින්, හාරන්න කලින් අපිට මේක සටහන් කරගන්න ඕනේ. මේ සඳහා විශේෂිත උපකරණය තමයි වරක්කලය. එහිදී අපි පැහැදිලිව ඔබත් එක්ක කලින් පරිච්ඡේදයේදී සඳහන් කරා මෙන්න මෙයාගේ ඝනකම 75යි නම් හරියටම මේ යතු කැටය භාවිතා කරගෙන මේක හොඳට ගාලා පුෂ්ඨ නිමහම් කරලා තියාගන්න ඕන. දැන් මෙයාගේ 75ක් මිලිමීටර වෙනවා නම් මේකේ ඝනකම 75න් 3න් පංගුවක්නේ. 75න් 3න් පංගුවක් කියලා කියන්නේ 25 මිලිමීටර. 25 මිලිමීටර වන ප්‍රමාණයේ පළල කුඩුම්බයක් තමයි මෙයාගේ හාර ගන්න ඕනේ. තව්වක්. කුඩුම්බය බැස්සීම සඳහා. මේ වරක්කලෙන් කරන්න පුළුවන් මේ වරක්කලය අතර පරතර එහාට මෙහාට එජස් කරන්න පුළුවන්. මේ පරතර එජස් කළ හදා ගන්නවා මිලිමීටර් 25ක්. මිලිමීටර් 25ක් අරගෙන මෙන්න මේ පැත්ත හේතු කරලා මෙන්න මේ කොටස එළියට යවුවාම මෙන්න මේ කොටසෙන් එළියට එනවා තුඩක්. මේක හේතු කරනවා. මෙන්න මේ අතර පරතරය අපිට සකස් කරගන්න පුළුවන්. මේ අතර පරතරය මිලිමීටර් 25ට සකස් කරගෙන මෙන්න මේ දාරය දිගේ ඇදගෙන යනකොට මෙන්න මේ වගේ සලකුණු වෙනවා දාරයක්. මේ සලකුණු වෙන්නේ තුඩක් තමයි තිබෙන්නේ. ඒ තුඩෙන් මේ ලී පෘෂ්ඨය මත සලකුණු වෙනවා. ඔන්න 25ක් හදාගත්තා. එහෙමම අනිත් පැත්ත හරවලා මෙන්න මේ 25 ලයින් එකකුත් මෙන්න මේ විදිහට ගහ ගන්නවා. එතකොට මැද 25යි කෙළවර 25යි කෙළවර 25යි මේක සමාන්තර රේඛා නිර්මාණය කරගන්න උපකරණය තමයි වරක්කලය. සමාන්තර රේඛා නිර්මාණය කරගන්න උපකරණය තමයි වරක්කලය. ඔන්න ඊට පස්සේ හරියටම මේ තව්ව යෙදෙන තැන සටහන් කරගන්නවා. අපි කියමු තව්ව යෙදෙන තැන මේ ස්ථානය කියලා. ඔතන තමයි මැද. මේ කුඩුම්බයේ තව්වේ පළල 120යි. ඝනකම thickness එක D 120යි. එහෙනම් මෙයාගෙන් දෙපසට කොච්චරක් එන්න ඕනද? 60 දෙපසට එන්න ඕනේ. මෙයාගේ තිබ්බා පෘෂ්ඨයට හේතු වෙන මුළු මට්ටම තිබ්බා. මුළු මට්ටම තියලා මෙන්න මේ ආකාරයේ ලම්බ රේඛාව ගැහුවා. මුළු මට්ටම තියලා ලම්බ රේඛාව ගැහුවා. මෙන්න මේ කොටස තමයි ඉවත් කරගන්න ඕනේ. ඔය සඳහා දැන් අපිට තිබෙන්නේ මේක වැඩ මේසය මත ස්ථාවරව
නිසල්මන්ව තබලා නියන සහ අතකොළුව භාවිතා කරමින් අවශ්‍ය ගැඹුරට හරි හතරැස්ව හාරා ගැනීම සිදු කරනවා. එනිසා මේ අපි කතා කරන වරක්කලය මුළු මට්ටම යතු කැටය අතකොළුව මේ කියන උපකරණ නැතුවම් බැරි උපාංග බවට පත්වෙනවා. ප්‍රායෝගික පරීක්ෂණ නිරීක්ෂණය කරන ඔබට ඉතා පැහැදිලිව මේවා අධ්‍යයනය කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඔන්න අතකොළුවේ වරක්කලේ කාර්යභාරය ඔබත් සමග සාකච්ඡා කරා. ඊළඟට දැව ඇතිරීම් වලදී ඇතිවන දෝෂ සහගත තත්වයන් කීපයක් ගැන මා සාකච්ඡා කරා. ඒවා නැවතත් ඊටාම කෙටියෙන් ඔබත් එක්ක පැහැදිලි කරන්නම්. මට්ටම් නොවීම. මේ මතුපිට පෘෂ්ඨය ගත්තාම අපි අර ටයිල් අල්ලනවා වගේම සෑම තැනක්ම සම මට්ටම් වෙන්න ඕනේ. ඒතර ඊටාම දක්ෂ වඩුකාරමික ශිල්පියෙකුට තමයි මේ දැව ඇතුරුම් නිවැරදිව පවත්වා ගත හැක්කේ. ඒ ස්ථානයේදී ඒ අලවන වෙලාවේදී එහෙම නැත්නම් මේ සකස් කරන අවස්ථාවේදී සම මට්ටම් වුණාට මේ කාලයාගේ ඇවෑමෙන් මේ මට්ටම් භාවය නැති වෙන්න පුළුවන්. මේ සම්බන්ධ කරන ඇන ලිහිල් වෙන්න පුළුවන්. මූට්ටු ලිහිල් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි මේ ලෑලි සම්බන්ධ කර ගැනීමේදී බොහෝ වෙලාවට යකඩ ඇන කම්බියන වෙනුවට ස්ක්‍රූප් පොට ඇන භාවිතා කරන්න කියලා කිව්වේ. මේ ගැලවී යාම මේ සම්බන්ධයන් ලිහිල් වීම නිසා සම මට්ටම් භාවය නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේ සම මට්ටම් භාවය ඇති කර ගැනීම සඳහා මේ දැව පටිවලට යටින් සම්බන්ධ කරන දැව රාමුව ඊටාම ශක්තිමත් සහ මට්ටම් විය යුතුයි. ඒ අනුව තමයි ඒ මත අල්ලන ලෑලි පටිවල මට්ටම් භාවය තීරණය වන්නේ. ඒ වගේම ගැලවීම ඇන බුරුල් වීම මූට්ටු වලින් ගැලවිලා මේ දැව කොටස් ගැලවෙන්න පුළුවන්. ඒ වගේම දිරා යන්න පුළුවන්. ඒ වගේම මූට්ටු විවර වෙන්න පුළුවන්. මෙන්න මේ දැව ඇතුරුම් වලදී බහුලව දක්නට ලැබෙන දෝෂ සහගත තත්ත්වයක්. ඒ නිසා මේ දැව ඇතුරුම් නිවැරදි ආකාරයෙන් ඇතරීම සිදු කරවොත් නොකළහොත් නිරන්තරයෙන්ම අපිට නඩත්තු කටයුතු සඳහා මේ යොදා ගන්න වෙන බවත් මතක තබා ගන්න. ඊළඟට මේ බිත්ති නිමහම් කිරීමේ තවත් ක්‍රමවේදයක් ලෙස විශේෂිත වූ නිෂ්පාදිත ද්‍රව්‍ය මේ බිත්ති මත ඇලවීමත් ලෝකයේ පුරා ඊටාම ජනප්‍රිය කාර්යභාරයක්. ජනප්‍රිය ක්‍රියාවක්. මේකට හේතු වන්නේ ඉන්ටීරියර් ඩිසයිනින් කියලා කියනවා. අපි මේ ගෙව තුළ අභ්‍යන්තර නිර්මාණ ශිල්පීන් කියලා කියන ඉන්ටීරියර් ඩිසයිනර්ස්ලා. මේ ඉන්ටීරියර් ඩිසයිනර්ස්ලාට මේ ලෝකයේ පුරා විශාල ඉල්ලුමක් තිබෙනවා. ඔබට ඉදිරි අනාගතයේදී විශේෂයෙන්ම දුවෙකුට මේ කාර්ය කරන්න පුළුවන්. චිත්‍ර ශිල්පය කලාත්මක ඇසක් ඔබට තිබෙනවා නම් ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙක් වෙන්න පුළුවන්. මේ ඉන්ටීරියර් ඩිසයිනර්ස්ලා මේ කාමර ඇතුළව පරිසරය ඉතා මනස්කාන්ත දැකුම් කළු ආකර්ශනීය පරිසරයක් නිර්මාණය කිරීම සඳහා මෙන්න මේ විදිහේ විවිධාකාර ඩෙකොරේටඩ් අයිටම්ස් විසිතුරු අයිටම්ස් භාවිතා කරනවා. මේ අයිටම්ස් ඉවත් කරන්න පුළුවන්. අපි කියමු මේ කාමරයක් තිබෙනවා මේ නිවාස සංකීර්ණයක කඩපේලියක් තියෙනවා මේක විවිධාකාර භාවිතයන් සඳහා යොදා ගන්නවා. එක්තරා විදිහක බැංකුවකට දෙනවා. තවත් අවස්ථාවක රෝහලකට දෙනවා. තවත් අවස්ථාවක නේවාසිකාගාරයකට දෙනවා. මේ ගැළපෙන මේ යොදාගනු ලබන කාර්යයට අනුව ඇතුළ ඩෙකොරේට් කරන්න ඕනේ. අපි මේ බිත්තිවල ටයිල් අල්ලලා තිබ්බොත් මේ ටයිල් ගලවන්න බෑ. නමුත් මේ නිෂ්පාදිත ඇතුළු විශේෂ මේ බිත්තියට අලවලා තිබ්බොත් අපිට ඕන වෙලාවක මේක රීප්ලේස් කරන්න පුළුවන්. ඒ නිසා මේ ලෝකය මේ తాවකාලික නිමහම් කිරීමේ ක්‍රමවේද ඔස්සේ වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. එහිදී මේ බිත්ති නිමහම් කිරීමේදී නිෂ්පාදිත දැවලට අමතරව තුනී ලෑලි PVC පැතලි තහඩු ආස්තරීකෘත මේවා ෂීට් PVC ස්තරයන් ඇලුමිනියම් තට්ටු වගේ විවිධාකාර නිෂ්පාදිත ද්‍රව්‍යයන් මේ බිත්ති මත එළමින් ආකර්ෂණීය පෙනුමක් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. මේ ඔබත් එක්ක සාකච්ඡා කරේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරේ අපි ගෙබිම නිමහම් ක්‍රම සහ බිත්ති නිමහම් ක්‍රම පිළිබඳවයි. අපි දැන් පුතේ මේ පරිච්ඡේදය අවසන් කරලා අවසන් පරිච්ඡේදය තුලින් මේ නිමහම් කිරීම අවසන් කරමු. අවසන් පරිච්ඡේදය තුලදී සීලින් නිමහම් ක්‍රම සහ තීන්ත ආලේප කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව අපි සාකච්ඡා කරනවා.